තෙරුවන් සරණයි පින්වත් ඔබ හැමදෙනාටම. ගෙවි යන තවත් දවසක් මේ වස්සානයේ මහා පින්කම් පෙළ ගැහෙන සන්ධ්‍යාවක බෞද්ධ රූප වාහිනී නාලිකාව විශේෂ ධර්මදේශනා මාලාවක තවත් දේශනාවක් ඔබ වෙනුවෙන් ගෙනීමේ බලාපොරොත්තු ඇතිව සන්ධ්‍යාවේ සජීව ලෙස ඔබව හමුවන පින්වත් හෝරාව. දේශනාව පවත්වන්නට සිදු කළ ආරාධනාව පිළිගෙන ධම්සභා මණ්ඩපයේට වැඩම කොට වදාළේ මරදන් කඩවල තෝරුවැව කදිරාගම ඉසිපතන ආරණ්‍ය සේනාසනයේ ගරු අනුශාසක දුරන්දර නම කියනට අවසරයි පූජනීය කොළඹිස්සේ විමුක්ති රතන පින්වත් ස්වාමින් වහන්සේ. අපි හැමදෙනාම සාදු නාද පවත්වමින් নমස්කාර පූර්වකව පිළිගනිමු. අවසරයි අපේ හාමුදුරුවනේ. සාදු සාදු සාදු. කඩුවෙල කොරතොට අංක 172කින් E4 නිවසේහි පදිංචි කේ.පී. නන්දරත්න මහත්මයා මංගලිකා වික්‍රමාරච්චි මහත්මිය ලාලනී පෙරේරා මහත්මිය ප්‍රධාන පවුලේ පින්වතුන් අද මේ සජීව දේශනාවේ දායකත්වයේ දරමින් කටයුතු කරනවා. අපි ආරාධනා කරමු කලාකරුවන් සුපුරුදු පරිදි ශබ්ද පූජාවන් පවත්වන මොහොතේ භාග්‍යවතුන් වහන්සේ උදෙසා මේ මල් පූජාව සිදු කරන්නට ඉන් අවසන දේශකයන්න් වහන්සේට දැහැත් වටිය පිළිගන්වා ආරාධනා කරන්නට මා ඉහතින් නම් සඳහන් කළ දායකත්වය ගැන කටයුතු කරන පින්වත් පිරිසට සාදු සාදු සාදු. වස් 3 මාසයේ ආරම්භක දිනේ පටන් අපි මේ ධර්මදේශනා මාලාව එක පෙළට ඔබ වෙනුවෙන් සංනිවේදනය කරන්නේ. ඉතින් මේ දේශනාව නැවත වරක් ඔබට දකින්නට පුළුවන්කම ලැබෙනවා අම්පකේ අන්තර්ජාලය හරහා සහ YouTube නාලිකාව හරහා. එහෙමනම් අපි දේශනාව ශ්‍රවණයට පෙර ආතුව තිසරණ සහිත පංචශීලයේ සමාදන් වීමට සාදු නාදයක් පවත්වා තෙවරක් নমස්කාර පාඨය සජ්ජායනා කරමු. අවසරයි අපේ හාමුදුරුවනේ. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. සරණාගමනං සම්පුන්නං ආම බන්තේ පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නා දානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නා දානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං
සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදේන සම්පාදේ තම්බං. ආම බන්තේ සාදු සාදු සාදු. සමන්තා චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මම් මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං. සාදු සාදු සාදු. ධම්මස්සවන කාලෝ අයම් බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. සාදු සාදු සාදු. කතමංච භික්ඛවේ දුක්ඛ සමුදයං අරිය සත්‍යං යායන් තණ්හා පෝනෝ භවිකා නන්දිරාග සහගතා තත්ත්‍ර තත්ත්‍රාභිනන්දිනී සේයතිදං කාම තණ්හා භව තණ්හා විභව තණ්හාති. සාදු සාදු සාදු. තුන් ලෝකාග්‍ර වූ අරහත් වූ දස බලධාරී සර්වඥ බුදුරජාණන් වහන්සේට අපගේ උත්තම නමස්කාරය වේවා කියලා සාදු කියන්න. තුන් ලෝකාග්‍ර වූ අරහත් වූ දස බලධාරී සර්වඥ සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන්නට යෙදුන නෛර්යානික වූත් පරම ගාම්භීර වූත් සීසත් ධර්ම රත්නයට අපගේ උත්තම නමස්කාරය වේවා කියලා සාදු කියන්න. තුන් ලෝකාග්‍ර වූ අරහත් වූ දස බලධාරී සර්වඥ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අවුරස පුත්‍ර බඳු වූ අෂ්ඨාරි පුජ්‍යල මහා සංඝරත්නයට අපගේ උත්තම නමස්කාරය වේවා කියලා සාදු කියන්න. සද්ධර්ම ශ්‍රවණාබිලාසී වාසනාවන්ත ගුණගරුක සත්පුරුෂ පින්වතුනි, දැන් මේ පින්වත් පිරිස හැම දෙනාම සූදානම් වෙන්නේ ලෞතුරා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සම්්‍යක් සම්බුද්ධ රාජ්‍යයට පත්වෙලා දෙව් මිනිස් සකල සත්වයාට මහත් වූ අනුකම්පාවෙන් දේශනා කොට වදාරන්නට යෙදුන නෛර්යානික සීසත් ධර්ම දේශනාව අතර යම්කිසි දහම් කොටසක් ශ්‍රවණය කර ගන්නටයි දැන් බලාපොරොත්තු වෙන්නේ. විශේෂයෙන්ම මේ පින්වන්ත වස්සාන කාලය තුල බෞද්ධයා රූපවාහිනිය ඔස්සේ සජීවීව දේශනා කරන ධර්ම දේශනා මාලාවේ සත්තිස් බෝධිපාක්ෂික ධර්ම මාතෘකා කරගෙන තමයි මේ ධර්මානුශාසනාවන් පැවැත්වෙන්නේ. ඒ අනුව අද දිනේ මේ ධර්මානුශාසනාව සඳහා සත්තිස් බෝධිපාක්ෂික ධර්මයන් අතර එන චතුරාර්ය සත්‍ය ධර්මය තුල දුක්ඛ සමුදය ආර්ය සත්‍ය පිළිබඳව විශේෂයෙන් දේශනා කිරීමට තමයි අපට
ආරාධනාව ලැබිලා තියෙන්නේ සත්තිස් බෝධිපාක්ෂික ධර්මයන් තුල තමයි අපි හිත දියුණු කරගන්නට ඕන, අපි හිත ප්‍රගුණ කරගන්නට ඕන. විශේෂයෙන්ම සතර සතිපට්ඨානය, සතර සම්‍යක් ප්‍රධාන වීරිය, සතර ඉද්ධිපාද, පංච ඉන්ද්‍රිය, පංච බල, ආර්ය අෂ්ටාංගික මාර්ගය හා සත්ත බොජ්ජංගය කියන මේ කරුණු 37 අන්තර්ගත වෙන්නේ. ඒ අතර සතර සතිපට්ඨානේ ධම්මානුපස්සනා සතිපට්ඨානේ ආර්ය සත්‍ය විග්‍රහ කරපු ආර්ය සත්‍ය පබ්බය තුල දුක්ඛ සමුදය ආර්ය සත්‍ය මනාව පැහැදිලි කරලා තිබෙනවා. ඊළඟට විශේෂයෙන්ම ආර්ය අෂ්ටාංගික මාර්ග ධර්මයේ තුල මේ බෝධිපාක්ෂික ධර්ම තුල සම්මා දිට්ඨිය විස්තර කරනකොට දුක්ඛ සමුදය ආර්ය සත්‍ය විස්තර වෙනවා. මේ ආර්ය සත්‍ය විග්‍රහය තුලම තමයි දුක්ඛ සමුදය නිරෝධ මග්ග යන චතුරාර්ය සත්‍ය විස්තරය තුලම තමයි මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් පින්වත්නි විශේෂයෙන් අන්තර්ගත වෙලා තියෙන්නේ. යම් කිසි කෙනෙක් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත්තා කීවත් සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම දියුණු කරගත්තා කීවත් දෙකම එකක් බවට පත් වෙනවා. විශේෂයෙන්ම ලෞතර බුදුරජාණන් වහන්සේලා මේ සංසාර ගමනේ දුක් විඳින අනන්ත සත්වයන් 96 අසංකේයයක් සත්වයන් නිවන් පුරයට පත් කරවීම සඳහා ධර්ම දේශනා කොට වදාරන්නේ. එක භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ නමක්ගේ ශාසනයක් තුල පින්වත්නි 96 අසංකේයයක් නිවන් අවබෝධ කරගන්නවා. සූවිසි අසංකේයයක් සෝතාපන්න වෙනවා. සූවිසි අසංකේයයක් සකදාගාමි වෙනවා. සූවිසි අසංකේයයක් අනාගාමි වෙනවා. සූවිසි අසංකේයයක් අරහත් වෙනවා. එතකොට එක බුදුරජාණන් වහන්සේ නමක් නිසා 96 අසංකේයයක් සත්වයෝ නිර්වාණ සම්පත්තිය පසක් කර ගන්නවා. අසංකේයයක් කියලා කිව්වහම සංඛ්‍යාවලින් කියන්න බැරි හින්දා තමයි අසංකේය කියලා කියන්නේ. මහ පොළවේ වැලියට ගාන කොච්චරද? අපට ඒක ගණන් හදන්න බැරි වුණාට ලෞතර බුදුවරුන්ට ඒ ගණන් හදන්න පුළුවන්. සාරිපුත්ත මෞද්ගල්‍යාන ආදී මහ උත්තමයන්ට ඒ ගණන හදන්න පුළුවන්. මහමුන්දේ ජල බින්දු ප්‍රමාණය කොච්චරද කියලා අපට ගණන් හදන්න බැරි වුණාට බුදුරජාණන් වහන්සේලාට මහා ශ්‍රාවකයන්ට ඒ කරන්න පුළුවන්. එතකොට එයත් පින්වතුන්ගේ සංඛ්‍යාවකට එනවා. අසංකේය කියලා කියන්නේ එහෙම සංඛ්‍යාවකින් කියන්න බැරි ප්‍රමාණයක්. ධර්මයේ සඳහන් කරනවා 1.140යි
තම අසංඛේය කියන සංඛ්‍යාව හැටියට පෙන්වන්නේ. ඒ අනුව පින්වත්නි අසංඛේය 96ක් සත්වයන් නිවන් පුරයට පත් කරවීම සඳහා අපේ බුදුරජාණන් වහන්සේ බෝධිසත්ව ජීවිතය තුළ විසි අසංඛ්‍ය කල්ප ලක්ෂයක් දාන සීල නෙක්ඛම්ම පඤ්ඤා විරිය සාන්ති සච්ච අදිඨාන මෛත්‍රී උපේක්ඛා ආදී දස පාරමී දස උපපාරමී දස පරමත්ත පාරමී ධර්මයන් සම්පූර්ණ කරලා ලෞතර සම්බුද්ධ රාජ්‍යයට පත් වුණා. උන්වහන්සේ මේ සංසාර ගමනේදී පාරමී පුරමින් මේ සංසාරයේ දුක මේ දුක උප්පත්ති කරවන හේතුව දුක්ඛ සමුදය දුක්ඛ නිරෝධය නිර්වාණය දුක්ඛ නිරෝධගාමිනී පටිපදාව නිවන් මඟ පිළිබඳව ගවේෂණය කරමින් පාරමී පුරාගෙන ඇවිල්ලා සම්බුද්ධත්වයට පත් වෙලා බොමඬ වැඩ ඉඳිමින් උන්වහන්සේ වදාලා අනේක ಜಾති සංසාරං සන්දහා විස්සං අනිබ්බිසං ගාථාව දේශනා කරමින් අනන්ත සංසාරේ පුරාවට මේ දුක නම් වූ ගෘහය හදන වඩුවා මම සෙව්වා ගවේෂණය කළා. මේ දුක නම් වූ ගෘහය හදන වඩුවා මම දැක්කා. ඒ දැකලා මේ දුක නම් වූ ගෘහය දුක නම් වූ ජාතිය දුක්ඛා ජාති පුනප්පුනං නැවත නැවත දුක නම් වූ ජාතිය ඇති කරවන වඩුවා මම දැකලා ඒ වඩුවා ගෘහය හදන්න තියෙන සියලුම පහසුකම් නැති කරලා දැම්මා. ඒ අනුව උන්වහන්සේ දැක්කේ මේ දුක ඇති කරවන දුක නම් වූ ගෘහය ඇති කරවන වඩුව තමයි තණ්හාව හැටියට. චතුරාර්ය සත්‍ය දේශනාවේදී දුක්ඛ සත්‍ය මනාව පැහැදිලි කළා. ජාතිපි දුක්ඛා ජරාපි දුක්ඛා ව්‍යාධිපි දුක්ඛෝ මරණම්පි දුක්ඛං අප්පියෙහි සම්පයෝගෝ දුක්ඛෝ පියෙහි විප්පයෝගෝ දුක්ඛෝ යම් පින්චන් නලබති තම්පි දුක්ඛං සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසා මේ කියන සේරම දුක් ටික විස්තර කළා. එතකොට ජාතියත් එක්ක තමයි ජරාව ව්‍යාධිය මරණය ශෝකය පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසාදී සකල දුක්ඛස්කන්ධේම ලැබෙන්නේ. එතකොට භාග්‍යවතුන් වහන්සේ මේ දුක්ඛ කියන ගෘහය ඒ කියන්නේ ජාතියේ පටන් මරණය දක්වා අතර කාලේ එහෙම නැත්නම් රූප වේදනා සංඥා සංඛාර විඥානයන පංච උපාදානස්කන්ධ දුක ඇති කරවන වඩුවා එහෙම නැත්නම් දුක ඇතිවන හේතුව උන්වහන්සේ සොයා බැලුවා. ඒ අනුව තමයි උන්වහන්සේ දැක්කේ මේ දුක ඇති වෙන්නේ දුක්ඛ සමුදය තමයි තණ්හාව හැටියට. ඒ අනුව මනාකොට මේ දුක ඇති කිරීමේ හේතුව තථාගතයන් වහන්සේ දේශනා කොට වදාලා
මහා සතිපට්ඨාන සූත්‍රයේ ධම්මානුපස්සනාවේ ආර්ය සත්‍ය පබ්බේ සමුදයාර්ය සත්‍ය විස්තර කරපු ගාථාව තමයි අපි මාතෘකා වශයෙන් ඉදිරිපත් කළේ. කතමංච භික්ඛවේ දුක්ඛ සමුදයං අරිය සත්‍යං. මහණෙනි, කුමක්ද දුක හට ගැනීමේ හේතුව? දුක හට ගැනීමේ හේතුව නම් වූ ආර්ය සත්‍ය කියන්නේ කුමක්ද? බුදුරජාණන් වහන්සේම විමසලා උන්වහන්සේම උත්තර ලබා දෙනවා. යායන් තණ්හා පෝනෝ භවිකා නන්දිරාග සහගතා තත්‍ර තත්‍රාබි නන්දිනී සෙය්‍යති දං කාම තණ්හා භව තණ්හා විභව තණ්හා. දුක්ඛ සමුදයං අරිය සත්‍යං. දුක හට ගැනීම හේතුව වශයෙන් පෙන්නනවා. යායන් තණ්හා, යම් තෘෂ්ණාවක් ඇද්ද, යම් තණ්හාවක් ඇද්ද, පෝනෝ භවිකා පුනර්භවය ඇති කරන, උප්පත්තිය හදන, පුනර්භවය ඇති කරන නන්දිරාග සහගතා, නන්දිරාග සහගත වූ. නන්දිරාගය කියලා කියන්නේ මහත් වූ කැමැත්තෙන්, මහත් වූ ඇල්ම කැමැත්තෙන් ඇලෙන බවට. නන්දිරාග සහගත වූ තත්‍ර තත්‍රාබි නන්දිනි. ඒ තැන සතුටු වන්නා වූ, ඒ සත්වයාගේ ඒ සත්වනිකාවල ඒ සත්වයාගේ යම් යම් සතුටුවීම් තියෙනවා. තෘෂ්ණා සහගත සතුටුවීම්. මේ සියලුම සත්ත ප්‍රජාව අරමුණු කරගෙන තමයි දේශනා කරන්නේ. අප විතරක් නෙවෙයි සියලුම සත්තු. ඒ අනුව තමයි ඒ තැන ඇලෙන නන්දිරාග සහගත වූ තෘෂ්ණාවන් තුනක් පිළිබඳව පෙන්වන්නේ කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා. කාම තණ්හාව කියලා කියන්නේ පංචකාමය කෙරෙහි හිතේ තිබෙන්නා වූ තෘෂ්ණාව, ඇල්ම කාම තණ්හාවයි. භව තණ්හාව කියලා කියන්නේ නැවත නැවත ඉපදෙන්න තියෙන කැමැත්ත, භවයට තියෙන තණ්හාව. භව රාගය කියලත් කියනවා. කාම තණ්හාවට කාම රාගය කියලා කියනවා. ඊළඟ විභව තණ්හාව. භවයක් නැහැ කියලා හිතාගෙන ඉන්න උච්ඡේදවාදය. ඒ කියන්නේ මරණයෙන් පස්සේ ආයේ උප්පත්තියක් නැහැ. දැන් අදත් සමහරු ඉන්නවා එහෙම ඉපදීම පිළිගන්නේ නැති කට්ටිය. එතකොට ආන්ගේ ඉපදීමක් නැහැ. ජීවිතයත් ශරීරයත් දෙකම එකයි. ශරීරය මිය ගියාට පස්සේ මේක පසට යට කරලා දානවා. එහෙම නැත්තම් ගින්නේ දවා විනාශ කරනවා. ඊට පස්සේ මෙතනින් ආත්මය ඉවරයි. නැවත මේ ශරීරයෙන් යමක් ආත්මයක් ඉවත් වෙලා, සිතක් ඉවත් වෙලා නැවත උප්පත්තියක් කරා යන්නේ නැහැ. මෙතනින් ඉවරයි. යාන්ගේ කියන උච්ඡේද දෘෂ්ටිය, උච්ඡේද වාදය තමයි මෙතන විභව තණ්හාව හැටියට පෙන්වන්නේ. භවයක් නැහැ කියලා හිතාගෙන ඉන්න එක. එහෙම ආකල්ප තියෙන ජනතාවත් අපට මුණ ගැහිලා තිබෙනවා පින්වත්නි. එතකොට මේ නැවත නැවත ඉපදීම
නිසා තමයි සියලුම දුක් ඇති වෙන්නේ. ඒ නිසයි බුදුරජාණන් වහන්සේ ඉපදෙන වෙලාවෙම බෝධිසත්වයන් වහන්සේ සත්පියුම් මත වැඩම කරලා අයමන්තිමා ජාති නත්තිදානි පුනක් බව. මේ මගේ අවසාන ඉපදීමයි නැවත භවයක් පුනර් භවයක් නැහැ කියලා සිංහනාද කළේ. ඉපදීම නිසා තමයි ජරා මරණ සෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාසාදී ඔක්කොම දුක් ටික. දැන් මේ ඇත්තන්ගෙන් අපි ඇහුවොත් එහෙම මොකද්ද නිවන් දකින්නවා කියලා කියන්නේ කියලා ඔක්කොම කියනවා නැවත උපදින්නේ නැහැ කියන එක තමයි හාමුදුරුවනේ කියලා. ඒක තමයි ඒ නිර්වාණය අවබෝධ කරපුවාම තමයි නැවත උපදින්නේ නැත්තේ. එතකොට එහෙනම් නිවන් දැක්ක උතුමන් වහන්සේ උපදින්නේ නැහැ. දුක්ඛ නිරෝධය සාක්ෂාත් කරපු නිසා. එතකොට එහෙමනම් ඉපදෙන්නේ දුක්ඛ සමුදය ඒ කියන්නේ මේ තණ්හාව නිසා. එතකොට මෙන්න මේ තණ්හාවට අනුව තමයි මේ ලෝක ධාතුවේ සැරිසරන සෑම සත්වයක්ම මෙහි සැරිසරන්නේ. මෙන්න මේ තණ්හාව තේරුම් අරගෙන මේක කඩලා දාන එකට තමයි නිවන් දකින්න කියලා කියන්නේ. ඒ අනුව මේ කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හාව යන ත්‍රිවිධ තණ්හාවන් ඉපදීම සම්බන්ධව බුදුරජාණන් වහන්සේ සතිපට්ඨාන සූත්‍රයේදී දුක්ඛ සමුදය හැටියට තණ්හාව උපදින ආකාර 60ක් පිළිබඳව දේශනා කරලා තියෙනවා. තෘෂ්ණාව හටගන්නා වූ ස්ථාන 60ක් පිළිබඳව. දැන් මේ අතන්ට වැටහෙන්නට ඕන අපේ හිතේ තියෙන ඇලෙන බව තමයි තණ්හාව කියලා කියන්නේ. ඒ අනුව කාමයන්ට, කාම වස්තුන්ට ඇලෙන බව කාම තණ්හාව. විශේෂයෙන්ම තමන්ගේ ඇස, කන, නහය, දිව, කය, මන කියන මේ තමාගේ ඉන්ද්‍රියන් වලට තියෙන තෘෂ්ණාව නිසා බාහිරින් නානාවිධ රූප බලමින් මේ හැපිනවන්න තියෙන කැමැත්ත. කන පිනවන්න තියෙන කැමැත්ත. නහය පිනවන්න, දිව පිනවන්න, කය පිනවන්න ඒ පංචද්වාරයෙන් ගත්ත කාරණා සිහි කර කර මනස පිනවන්න තියෙන කැමැත්ත තමයි කාම තණ්හාව කියන්නේ. දැන් අද මේ ලෝකෙ ඔක්කොම ඉන්නේ පින්වත්නි ඔන්න ඔය කාම තණ්හාවට අනුව. ඒ කාම තණ්හාව තුල, කාමයේ තුල හිත හැසිරෙන පවතින නිසා ආන්ගේ ලෝකෙට කියනවා කාම ලෝකය නැත්තම් කාමාවචර ලෝකය කියලා. 11 කාම භූමියක් පෙන්නනවා. අපා 4යි, මනුස්ස ලෝකයයි, දිව්‍ය ලෝක 6යි. මේ තමයි 11 කාම භූමිය. එතකොට මේ 11 කාම භූමියේ ඉන්න සත්වයාගේ සිත නිරන්තරයෙන්ම මේ කාම ධර්මයන් තුල තමයි හිත පවතින්නේ. කාම තණ්හාවෙන් තමයි ඉන්නේ. ඊළඟට මේ කාමාවචර සත්‍යයා ළඟම තියෙනවා මේ විඳින කාමයන් ඉදිරියේ මතුමතුත් විඳින්න ඕන, ආයා ඉපදෙන්න ඕන. රජවරු, සිටුවරු, මැති ඇමතිවරු වෙලා හරි ඉපදෙන්න ඕන කියලා මේ ලබන දේ ඉදිරියටත් ඕන කියලා, නැත්නම් දැන් නොලබන දේ ඉදිරියට ඕන කියලා කරන ප්‍රාර්ථනාව තමයි භවය ගැන කරන ප්‍රාර්ථනාව තමයි භව තණ්හාව. ඊළඟට මිත්‍යා දෘෂ්ටියේ බැසගෙන
අන්තවාදීව හේතුඵල දහමක් ගැන පටිච්ච සමුප්පාද දහමක් ගැන දන්නේ නැති පිරිස ජීවිතය කියන්නෙත් ආත්මය කියන්නෙත් ඔක්කොම මේ ශරීරයයි මෙතනින් පස්සේ ආයේ ඉපදීමක් නෑ කියලා ඔය වගේ හිතාගෙන ඉන්නවා. එය විභව තණ්හාව. ඊළඟට රූපාවචර ලෝකය කියලා තව එකක් තියෙනවා. ඒ රූපාවචර ලෝකවාසී සත්වයෝ රූපාවචර බ්‍රහ්මයින් රූපාවචර බ්‍රහ්මයින් තුල තියෙන්නේ භව තණ්හාව. මොකද මේ කාම ලෝකේ ඉඳලා කාම ලෝකයෙන් පීඩාවට පත් වෙලා මේ කාමය දුකයි කියලා දැකලා කාම ධර්මයන්ගේ කලකිරිලා හිත භාවනාදී අරමුණු කරලා ඒ තුලින් ධ්‍යාන උපදවාගෙන ප්‍රථම ධ්‍යාන, ဒုတိ ය ධ්‍යාන, තෘතිය ධ්‍යාන, චතුර්ථ ධ්‍යාන ආදී උපදවාගෙන ඒ ධ්‍යාන සැපයක් තියෙනවා. ඒ ධ්‍යාන සැපයට ඇලිලා ඒත් භවයනේ. ඒ භව තණ්හාව එතකොට. ඒ ඇලිලා ඒ බ්‍රහ්ම ලෝකවල ඉපදිලා ඒ ධ්‍යාන සැප ලැබමින් ඉන්නවා අන්න භව තණ්හාව. එතකොට මේ රූපාවචර බ්‍රහ්ම ලෝක 16න් 15ක් සත්වයන් තුල සිත කය දෙකම තියෙනවා. අසඤ්ඤ තලය කියලා තව බ්‍රහ්ම ලෝකයක් තියෙනවා. අසඤ්ඤ ලෝකේ ඒ අසඤ්ඤ සත්වයෝ ළඟ සිතක් නෑ කයක් විතරයි. ඒ කොහොමද? මේ කාමයේ කෙරෙහි කලකිරිලා භාවනා කරනවා. ඊළඟට හිතනවා ඒ යෝගාවචරයෝ හිතනවා මේ හිත තියෙන එක තමයි ප්‍රශ්නේ. ඇඟක් තිබ්බට කමක් නෑ. දැන් නිින්ද ගියාම ඇඟ තියෙනවා දැනෙන්නේ නෑනේ. දැනෙන එක තමයි ප්‍රශ්නේ කියලා ඇඟ තිබ්බට කමක් නෑ කියලා වායෝ කසිනේ වඩලා එහින් චතුත්ථ ධානය උපදවාගෙන ඒ ඉඳලා අර හිතේ දැනීම සංඥාව මේ දැනෙන එක තමයි අඳුනන එක තමයි ප්‍රශ්නය. මේක එපා කියලා ඒ අසඤ්ඤ තලය තුල හිත පිහිටුවමින් භාවනා කරනවා. එතකොට අර හිතේ දැනීම සංඥාව දුරු වෙලා යනවා. එහෙම භාවනා කරපු කර්මයෙන් අවසාන චුති චිත්තයට අර අසඤ්ඤ තලයේ අරමුණු වීම නිසා එතන ප්‍රතිසන්දි කියලා සිතක් නැහැ. කර්මයේ පරිද්දෙන් ජීවිත නවක රූපයක් පහළ වෙනවා. කයක් විතරයි එතකොට. ඒ කර්මයෙන් ඒක වෙන්නේ. කාලයක් ගියාට පස්සේ කර්මයේ පිරිහෙනකොට නැවතත් චිත්තචෛසික ධර්මයෝ පහළ වෙලා ඒ කර්මයෙන් පස්සේ නැවතත් මුල් ආකාරයට කටයුතු වෙනවා. එහෙම ඒ අසඤ්ඤ සත්වෝ ගාවත් තියෙන මොකද්ද? භව තණ්හාව. ඒ කියන්නේ මට මොකක්වත් දැනෙන්නේ නැතුව ඉන්න තිබ්බනම් හොඳයි. දැන් අපි දතක් ගලවනකොට ඇයි ඉන්ජෙක්ෂන් එකක් ගහන්නේ? හිරි වැටෙන්න. දත ගලවන එක නෙවෙයිනේ ප්‍රශ්නේ, දැනෙන එකනේ. ඒක දත ගලවලා දැම්මක් කමන්නේ දැනෙන්නේ නැත්තම්. ඒ කියන්නේ දැනීම එපා කියලා තමයි එහෙම කරන්නේ. ඒ වගේ මේ බුද්ධෝත්පාද කාලවල වෙනේවා නෙවෙයි, අබුද්ධෝත්පාද කාලවල මේ සත්‍ය හොයාගෙන යනවනේ. ඒ යන සත්‍ය හොයාගෙන යන පිරිස අතර ඒ විදිහට කල්පනා කරලා මේ දැනෙන එක තමයි ප්‍රශ්නේ කියලා දැනීම දුරු කරන්න ඕන කියලා චතුත්ථ ධානයේ වායෝ කසිනියෙන් උපදවාගත චතුත්ථ ධාන පාදක කරගෙන අසඤ්ඤ ධානය උපදවා ගන්නවා. එහි විපාක වශයෙන් මේ බඹලෝ උපදිනවා. එතකොට කය විතරයි. පඨවි ආපෝ තේජෝ වායෝ වන්න ගන්ධ රස ඕජා කියන සුද්ධාෂ්ටකේ හා ජීවිතින්ද්‍රිය කියන මේ ජීවිතින්ද්‍රිය සහිතව මේ තියෙන ජීවිත නවක රූපයේ පමණයි තියෙන්නේ. ඉතින් මේ නැත්තම්
ඒක වටහා ගන්න අමාරුවෙයි. නිකං අදහසක් ගන්න පුළුවන් නින්ද ගියපුහම. හැබැයි අපි නින්ද ගියාම සිත තියෙනවා. හැබැයි ඇහි සිත නෑනේ. ඇහැ මැරිලා නෑනේ. ඇහැ තියෙනවා. කනේ සිත නෑ, නහය නෑ, දිවේ නෑ, කයේ නෑ. හිත හදේවත්තු රූපය ඇසුරු කරගෙන භවාංග පතනය වෙලා තමයි භවාංග සිත තියෙන්නේ. අනික් ඉන්ද්‍රියෝ දැනෙන්නේ. අන්න ඒ ආකාරයට තමයි අර්ධකාලීනව යම් කාලයකට කර්මානුරූපව නොදැනීමක් ඇති වෙනවා. ඒ අසඤ්ඤ ධානයේ බලයේ වශයෙන්. එයත් භව තණ්හාව. නිවන නෙවෙයි. ගොඩාක් ಭಾರತයේ අදත් ඒ විදිහට භාවනා පුරුදු කරන Hindu යෝගීන් ඉන්නවා. ජෛනාගමේ පිරිසත් එහෙම ප්‍රගුණ කරනවා අපිට මුණ ගැහිලක් තියෙනවා. ඒ කියන්නේ ඉන්දියාවේ තාමත් ජෛනාගම නිගණ්ඨනාථ පුත්‍රගේ ආගම තියෙනවනේ. මේ හැත්තන්ට අර ඇඳුම් නැතුව ඉන්නේ නිලි වස්ත්‍රයෙන් ඉන්න ශ්‍රාවකයෝ පිරිසක් අදත් ඉන්න ඔය රජගහ නුවර එහෙම ගියාම දකින්නත් පුළුවන්. ගිජ්ජකූට වේබහර වේපුල්ල පාණ්ඩව ඉසිගිල කියන පර්වත මුදුනේ ඉන්නවා. බරණැස ඉසිපතනාරාමයේ අපේ ලංකාවේ පන්සලට එහා පැත්තේ ජෛන පන්සලක් තියෙනවා. එයාලගේ වෙනම පූජාවල් තියෙන කාලයක් තියෙනවා. එතකොට අර කඳු වලින් බැහැලා ඒ පිරිස ගොඩාක් එනවා, දහස් ගාණක් එනවා. එතකොට තමයි මේ මිනිස්සු දානෙ දෙන්න එහෙම යන්නේ. එතකොට පින්වත්නි ආන් ඒ පිරිස අදත් අර අසඤ්ඤ ධ්‍යාන තමයි යාලා ප්‍රගුණ කරන්නේ. එයාලා දකින්නේ පරමානන්දනේ මෝක්ෂයේ හැටියටයි ඒක. බුදුරජාණන් වහන්සේ එතන නිවන නෙවෙයි කියලා දැක්කා. සර්වඥතා ඥානෙ. ඊළඟට පින්වත්නි තවත් මේ ලෝකේ ඉන්න සත්ත්ව ප්‍රජාව හිතනවා මේ හිත තිබ්බට කමන්නේ. මේ ඇඟක් තියෙන එක තමයි ප්‍රශ්නේ. මේ ඇඟ රෙදෙනවා, කැක්කුමයි, මේකට ඉන්ජෙක්ෂන් කටුවලින් අයිනවා, මේක සිදුරු කරන්න වෙනවා, තුවාල වෙනවා, මේකේ ලෙඩ හැදෙනවා, මේක වයසට යනවා, මේක මැරෙනවා, මේකෙන් කබ කඳුළු කිලම දහඩිය මල මූත්‍ර වැක්කිරෙනවා. මේක මහා දුකයි. දැන් අපිට උනත් තේරිලානේ නේ බිම හිඳ ගන්න බෑ, නැගිට ගන්න බෑ, වයසට යන්න මේක දි รา ගිය කරත්තයක් වගේ. එතකොට මේ බුදුවරු නැති හින්දා තමයි මේ ලෝකෙට එහෙම වෙන්නේ. මොකද මේ සමුදය පෙන්වන්න කවුරුවත් නැහැනේ, නිරෝධේ මාර්ගය පෙන්වන්න කෙනෙක් නැහැ. එතකොට යාළම විමුක්තිය හොයාගෙන යනවා. නිවන හොයාගෙන ගිහිල්ලා මගදී අතරමං වෙනවා. එතකොට මේ ඉන්න පිරිසක් හිතනවා මේ ඇඟ නැතුව හිත විතරක් තිබ්බනම් හොඳයි කියලා. මොකද කරන්නේ? ඇඟ එපා කියලා සිත අරමුණු කරගෙන ඔන්න අනන්ත අවකාශය අරමුණු කරගෙන ආකාසඤ්ඤායතන ධ්‍යානෙ වඩනවා. ඒ තුලම සැපයි කියලා ඉඳලා එයින් මිය ගිහිල්ලා ආකාසඤ්ඤායතන කියන බ්‍රහ්ම ලෝකෙ ඉපදිනවා. සමහරු හිතනවා විඥානේමයි අනන්ත කියලා. විඥානයේ හිතම අරමුණු කරගෙන භාවනා කරලා එයින් මිය ගිහිල්ලා ඒ ධ්‍යානෙන් නොපිරිහෙලා මිය ගිහිල්ලා විඥානංචායතන උපදිනවා. ඊළඟට ආකින්චඤ්ඤායතනෙ මේ හිත අරමුණු කරගෙන ඉන්නකොට ගැඹුරට යනකොට ඇත්තෙත් නෑ නැත්තෙත් නැති බවක් දැනෙනවා. නත්ති කිංචි, කිසිවක් නැත. ඇත්තෙත් නෑ නැත්තෙත් නෑ කියන බවක් අරමුණු වෙනවා. ඒ ධ්‍යාන වඩපු කෙනෙකුට ඒවා වැටහෙන්නේ. ඒ අරමුණු කරගෙන ඉඳලා ඒ භාවනා කරලා එයින් නොපිරිහෙලා මිය ගිහිල්ලා ආකින්චඤ්ඤායතන කියන බඹලෝ උපදිනවා. ඊළඟට එයිමුත් එහාට භාවනා කරනවා. තවත් ඇත්තෙත් නෑ නැත්තෙත් නෑ කියලා භාවනා කරලා ඊළඟට නේව සංඥා ඥා සංඥා, නේව සංඤ්ඤ ඥා සංඤ්ඤ, මොකුත් නෑ කියන ආකාරයට, කිසිවක් ඇත්තෙත් නැති නැත්තෙත් නැති ආකාරයට නේව සංඥා ඥා සංඥායතනය අරමුණු කරගෙන ආකින්චඤ්ඤායතනය කියන්නේ කිසිවක් නෑ, නේව සංඥා ඥා සංඥායතනය කියන්නේ කිසිවක් නෑ කියලා භාවනා කරපුවාම යමක් තියෙනවා දැනෙනවා. ඒ හින්දා එමුත් එහාට හිත ගෙනියලා ඇත්තෙත් නෑ නැත්තෙත් නෑ කියන ආකාරයට නේව සංඥා ඥා සංඥා කියන ආකාරයට භාවනා කරලා නේව සංඥා ඥා සංඥායතනය කියන
සමාපත්තීන්ගේ අරූප සමාපත්තින්ගේ 8 වෙනි තැන උපදවලා ඒ තුල ඇලිලා මිය පරලෝ ගිහිල්ලා අරූපාවචර බ්‍රහ්ම ලෝකේ නේව සංඥා ඥා සංඥායතන උපදිනවා. බුදුරජාණන් වහන්සේ පහළ වෙන්න කලින් හිටපු ආලාර කාලාම කියන තවුසා ආකින්චඤ්ඤායතනෙ උපදවාගෙන හිටියා. ඊළඟට රාමපුත්ත උද්දක නේව සංඥා ඥා සංඥායතනෙ උපදවාගෙන හිටියා. ඉතින් මිය පරලෝ ගිහිල්ලා කයක් නැහැ. චිත්තචෛතසික ධර්ම සිතත් සිතුලිත් විතරක් පවතිනවා. එතනක් තියෙන්නේ ඒ තියෙන භව ස්වභාවයට ඇලිලා පින්වත්. එතනක් තියෙන්නේ එතකොට භව තණ්හා. ඒතොර කාම ලෝකේ ඉන්න මේ කාමාවචර සත්වයෝ ළඟ කාම තණ්හාවක් තියෙනවා, භව තණ්හාවක් තියෙනවා, විභව තණ්හාවක් තියෙනවා. දැන් රූපාවචර ලෝකේ ඉන්න සත්වයෝ ගාවත් කෙලින්ම තියෙන්නේ භව තණ්හාව. හැබැයි රූපාවචර බ්‍රහ්මයෝ ළඟ කාම තණ්හාව ඇති වෙන්න පුළුවන්. මොකද ඒ රූපාවචර බ්‍රහ්මයෝ මාර්ගඵල ලබලා නැති හින්දා එහෙ ඉපදිලා ඒ පිරිසට ඇහැ කන නහය දිවකය මන තියෙනවා. එතකොට ඒ ඇස් වලින් මේ ලෝකේ බලනකොට ඒ පිරිසටත් ඔන්න තෘෂ්ණා සිතුවිලි ඇති වෙන්න පුළුවන්. කාම සිතුවිලි කාම තණ්හාවන් ඇති වෙන්න පුළුවන්. ඊළඟට බොහෝ විට තියෙන්නේ අරූපාවචර ලෝකෙත් භව තණ්හාව, රූපාවචර ලෝකෙත් භව තණ්හාව. අරූපාවචර සත්වයන්ට නම් එහෙම කාම තණ්හාවක් ඇති වෙන්නෙම නැහැ. මොකද එතන තියෙන්නේ මනින්ද්‍රිය විතරයි, මනස විතරයි, ඇහැ කන නහය දිවකය නැහැ. එතකොට ආයතන 6ක් අරූපී බ්‍රහ්මයන් ළඟ තියෙන්නේ මන ආයතනිය විතරයි. එතකොට එතන ආයතන 5ක් නැහැ. රූපාවචර සත්වයෝ ළඟ ආයතන 6ම තියෙනවා. අසඤ්ඤ සත්වයෝ ළඟ එක ආයතනයක්වත් නැහැ. ආයතන විමුක්ත කියලා අභිධර්මයේ පෙන්වන්නේ. ඊළඟට කාමාවචර සත්වයන්ගේ ඇහැ කන නහය දිවකය මන කියන ආයතන 6ම තියෙනවා. එතකොට මෙන්න මේ දැන් මේ ටික මම කිව්වේ මේ සියලු සත්වයෝම මේකට අයිති කියන එක කියන්නේ. නෑ එතකොට මේ ඇත්තට වැටහෙන්න ඕන. එතකොට මෙන්න මේ කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හාව උපදින ආකාර 60ක් පිළිබඳව ධර්මයේ සඳහන් කරලා තියෙනවා මහා සතිපට්ඨාන සූත්‍රයේ. ඇතිවෙන කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හාව හටගන්න ආකාරය පිළිබඳව දේශනා කරනවා. සාකෝ පනේසා භික්ඛවේ තණ්හා කත්ත උප්පජ්ජමානා උප්පජ්ජති කත්ත නිවීසමානා නිවීසති. මහණෙනි, මේ තණ්හාව කොහි උපදින්නේද, කොහි පවතින්නේද කියලා, මේ තණ්හාව කොහි උපදින්නේද, කොහි පවතින්නේද? යන් ලෝකේ පිය රූපං සාත රූපං එත්තේ සා තණ්හා උපජ්ජමානා උපජ්ජති එත නිවීසමානා නිවීසති. මේ ලෝකෙහි ප්‍රිය වූ මధుර වූ රූප ඇද්ද, අන් ඒ තුල තමයි තණ්හා, කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හාව කියන මේ තණ්හා උපජ්ජමානා උපජ්ජති තණ්හා උපදින්නේ. එත නිවීසමානා නිවීසති තණ්හාව පවතින්නේ. ඒ අනුව දේශනා කොට වදාලා මේ උපදින ආකාරය පිළිබඳව කොහෙද මේ තණ්හාව උපදින්නේ? ඒ යනුව උන්වහන්සේ වදාලා කිංච ලෝකේ පිය රූපං සාත රූපං, කුමන ලෝකයේද මේ ප්‍රිය වූ සාත වූ රූප තුල තෘෂ්ණාව උපදින්නේ? යනුව වදාලා චක්කු ලෝකේ පිය රූපං සාත රූපං එත්තේ සා තණ්හා උපජ්ජමානා උපජ්ජති එත නිවීසමානා නිවීසති. ඇස නම් වූ ලෝකයෙහි මේ ඇස පිළිබඳව තෘෂ්ණාව උපදිනවා. ඒ තුල තෘෂ්ණාව පළපදියම් වෙනවා, නැත්නම් තෘෂ්ණාව පවතිනවා. ඊළඟට රූප ලෝකයේ ඇසට පේන රූපයන් පිළිබඳව තණ්හාව උපදිනවා. ඒ තුල තණ්හාව පවතිනවා. ඊළඟට චක්කු විඥාන ලෝකේ ඇසත් රූපයන් නිසා පහළ වෙන්නා වූ චක්කු විඥානය, ඇහි පහළ වෙන සිත තුල තෘෂ්ණාව හට ගන්නවා. ඊළඟට චක්කු සම්පස්ස ලෝකේ ඇසත් රූපයත් චක්කු විඥානයත් නිසා හට ගන්න චක්කු සම්පස්සේ කියන ස්පර්ශ නැත්නම් පස්ස චෛතසිකයේ ඇසේ පහළවන්නා වූ ඒ සිතුවිල්ල තුලත් තෘෂ්ණාව උපදිනවා. ඊළඟට චක්කු සම්පස්සපච්චා වේදනා, ඇස මුල් කරගෙන ස්පර්ශයෙන් හටගත්තා වූ වේදනාව කියන කාරණාව තුලත් තණ්හාව උපදිනවා, තණ්හාව පවතිනවා.
ඊළඟට ඒ අනුව ඇතිවෙන්න වූ ඇහෙන් දැකීම තුළ ඇතිවෙන අඳුනාගන්න සංඥාව තුළත් චක්කු සම්පස්ස පච්චයා සංඥාලෝකයේ පිය රූපන් සාත රූපන් එත්තේ සා තන්හා උපජ්ජමාන උපජ්ජති එත නිවේශමානා නිවිසති. මේ ඇසේ ස්පර්ශය නිසා හටගන්නා වූ අඳුනා ගැනීම සංඥාව තුළත් තෘෂ්ණාව උපදිනව තෘෂ්ණාව පවතිනවා. ඊළඟට චක්කු සංචේතන ඇසෙන් අඳුනාගත්තර පස්සේ සිතුවිලි චේතනාවන් පහළ කරගන්නවා. ඒ චේතනාව තුළත් තණ්හාව උපදිනවා පවතිනවා. ඊළඟට මොකද වෙන්නේ ඒ චේතනාවක් ඇතිකරගත්ත දේ තුළ නැවත තෘෂ්ණාවක් ඇති වෙනවා. චක්කු සම්පස්ස පච්චයා තණ්හා ලෝකේ ඇස මුල් කරගෙන තණ්හාව හටගන්නවා. ඒ තුළත් නැවත නැවතත් තණ්හාව උපජ්ජමාන උපජ්ජති එත නිවිසමානා නිවිසති තණ්හාව උපදිනවා පවතිනවා. ඊළඟට ඒ තණ්හාවක් ඇති කරගෙන ඒ තුළ ඊළඟට විතක්ක ඒක නැවත නැවත සිතට සිතින් ස්පර්ශ කරනවා ඒ ඇහෙන් දැක්ක රූපය. ඒ තුළත් තෘෂ්ණාව හටගන්නවා පවතිනවා. ඊළඟට විචාර ඒ තුළත් තෘෂ්ණාව විචාරය කියන්නේ ඇහෙන් දැක්ක දේ පිළිබඳ කල්පනා කර ඉන්න බව ඒ තුළත් තෘෂ්ණාව උපදිනවා පවතිනවා. මෙන්න මේ ආකාරයට පින්වත්නි ඇස කියන කාරණාව නිසා 10 ආකාරයකට තණ්හාව උපදිනවා. ඇසට පේන රූපය, ඇහි පහළ වෙන සිත චක්කු විඤ්ඤාණය, ඇසත් රූපයත් චක්කු විඤ්ඤාණය කියන සිතත් එකතු වීම නිසා ඇති හට ගන්න චක්කු සම්පස්ස කියන සිතුවිල්ල, ඊළඟට වේදනා සිතුවිල්ල, සංඥා සිතුවිල්ල, ඊළඟට සංචේතනා කියන චේතනා සිතුවිල්ල, ඊළඟට තණ්හාව කියලා ලෝභ සිතුවිල්ලක් ඇති වෙන්නේ. ඒ ලෝභ සිතුවිල්ල ඊළඟට ඒ දේ පිළිබඳව නැවත හිතමින් මනසට අරගෙන විතර්ක කරනවා, කල්පනා කරනවා, ඒ ගැන විචාර කරනවා. එතකොට මේ හැපිලිබඳ 10 ආකාරයකට තණ්හාව උපදිනවා. කෙටියෙන්ම මේ ඇත්තන්ට තේරෙන විදිහට කිව්වොත් තරුණ පුරුෂයෙකුට හෝ තරුණ ස්ත්‍රියකට තරුණ පුරුෂයෙක් හෝ ස්ත්‍රියක් දකිනකොට ඒ දකින්නවා කියලා කියන්නේ ඇස, ඒ දකින්නේ රූපය, ඒ දකින සිත චක්කු විඤ්ඤාණය, එතන ඇසත් රූපයත් විඤ්ඤාණයත් ස්පර්ශ වීම පස්ස සිතුවිල්ල, එය විඳින සිතුවිල්ල, වේදනා සිතුවිල්ල, අඳුනන සංඥා සිතුවිල්ල, ඊළඟට ඒ තුල නැවත සිත පහළ වෙන චේතනාව කියන දැනගන්න චේතනා සිතුවිල්ල, ඊළඟට ඒ තුල උපදිනවා තණ්හාවක්, අන්න තණ්හා. ඊළඟට මොකද වෙන්නේ? ඒක විතක්ක හිතට ගන්නවා. හිතට අරගෙන ඒකම මතක තියාගෙන මොකද කරන්නේ? ඒකම කල්පනා කරගෙන ඉන්න අන්න විචාර. දිගට යනවා, නවතින්නේ. බුදුහාමුදුරුවෝ අදාළේ ඕක දකින්නකොටම නවත්තන්න. තෘෂ්ණාව උපදින්න දෙන්න එපා. ඔය ටික හොඳට විස්තරාර්ථව දැනගෙන ඉන්ද්‍රිය භාවනාවේදී පෙන්නනවා. ඔන්න ඔතන නතර කරන්න. එතකොට අන්න එහා සංවර කරනවා. අපි ඒක කරන්නේ නැති හින්දා දිගට සසර යනවා. ඉතින් මේ ධර්මයේ තියෙන එක තේරුම් අරගෙන නවත්තන්න. ඊළඟට කනත් ඔය වගේ කනෙත් ආකාර 10කට නහයෙත් දිවෙත් කයෙත් මනෙත් කියන ආධ්‍යාත්මික ආයතන 6 චක්කු සෝත ගාන ජීවා කාය මන කියන ආධ්‍යාත්මික ආයතන 6 රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ බාහිර අරමුණු කියන බාහිර ආයතන 6 චක්කු විඤ්ඤාණ සෝත විඤ්ඤාණ ගාන විඤ්ඤාණ ජීවා විඤ්ඤාණ කාය විඤ්ඤාණ මනෝ විඤ්ඤාණ කියන විඤ්ඤාණ 6 චක්කු සම්පස්ස සෝත සම්පස්ස ගාන සම්පස්ස ජීවා සම්පස්ස කාය සම්පස්ස මනෝ සම්පස්ස කියන ස්පර්ශ 6 ඊළඟට වේදනා 6 සංඥා 6 චේතනා 6 විතක්ක 6 විචාර 6 ඔය විදිහට 60 ආකාරයකට මේ ආයතන 6 මුල් කරගෙන අපි 60 ආකාරයකට තෘෂ්ණාව උපදවනවා. මෙන්න මේ තමයි තථාගතයන් වහන්සේ දුක හට ගැනීම හේතුව දුක්ඛ සමුදය කියලා දේශනා කොට වදාළේ. ඉතින් මේ ටික ගැඹුරින් විමර්ශනය කරලා බලන්නේ දුක තේරිච්ච කෙනෙක්. පටාචාරා ওই ටික දැක්කේ පටාචාරාට දුක තේරිච්ච හින්දා. දැන් අපි සමහර විට දුකම විඳිනවා ඒක සැපයි කියලා අරගෙන. ඒ හින්දා අපිට වැටහෙන්නේ මෝහේ මුලා වෙලා. ඉතින් දුක දැක්ක කෙනෙක් දුක හට ගැනීම හේතුව දැක්ක කෙනා මේ දුක නැතිවීමක් දකිනවා. ඒ නිවන ඒකට යන්න නම් මාර්ගයක් තියෙනවා. ඒ මාර්ගය තමයි තථාගතයන් වහන්සේ වදාළේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. සීල සමාධි ප්‍රඥා වශයෙන් පෙන්නන. ඉතින් මේ මාර්ගය දන්න කියන
ගුරුතුමන් වහන්සේලා ඇසුරු කරගෙන මහා සංඝරත්නයේ කල්යාණ මිත්‍රයන් ඇසුරු කරගෙන බුද්ධ දේශනාව මුල් කරගෙන මේ මාර්ගය අහගෙන මේ මාර්ගයේ පුරා ගන්න කෙනෙකුට පින්වත්නි දුක අවබෝධ කරගෙන මේ 60 ආකාරයකට කාම තණ්හා භව තණ්හා විභව තණ්හා උපදින ආකාරය සමුදය වටහාගෙන නිරෝධය සාක්ෂාත් කර ගැනීම සඳහා මාර්ගයේ සීල සමාධි ප්‍රඥා සීලය තුලත් පිහිටමින් කෙලස් දුරු කරමින් ඊළඟට සමත භාවනාවෙන් රූපාවචර අරූපාවචර කියන ධ්‍යාන උපදවමින් ඒ කියන කෙලෙස් කොට්ඨාස දුරු කරමින් ඊළඟට විපස්සනා භාවනාව තුළින් අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාවය මනාකොට දියුණු කරමින් ප්‍රඥාව දියුණු කරමින් සීල සමාධි ප්‍රඥාවන් වඩාගෙන පුරාගෙන යන කෙනාට මේ ජීවිතයේදීම වුණත් ඒ මාර්ගයට බැසගෙන දිවි දෙවනි කොට කයත් ජීවිතයත් කියන මේ දෙකේම අපේක්ෂාව අත්හැරලා හිස ගිනිගත් එක්කේ ගිනි නිවන්ට වෙහෙසෙනවා විදිහට ධර්මයටම ජීවිතය යොමු කරලා කටයුතු කරන යම් ගිහි කෙනෙක් හෝ පැවිදි කෙනෙක් වෙයිද ආන් ඒ කෙනෙකුට පුළුවන් පින්වත්නි මෙන්න මේ දුකෙන් එතර වෙලා නිර්වාණයෙන් සැනසෙන්නට මේ මාර්ගය පුරා ගන්න. ඉතින් මේ ඇත්තන්ට අපි සිහිපත් කරන්න තියෙන්නේ විශේෂයෙන්ම මේ සතර සතිපට්ඨානය තුල මේ සියල්ලටම සියල්ල ධර්මයේ සියල්ල පවතිනවා. සතර සතිපට්ඨානය තුල. ඒ නිසා කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා කියන දැන් මේ ධම්මානුපස්සනාවේ එන ඒ චතුරාර්ය සත්‍ය විස්තරේ එන සමුදය සත්‍ය ගැන එන කෙටි විස්තර ඒ විස්තරේ තමයි මේ සිද්ධ කළේ. මේ පෑ ගාණක් කියන්න තියෙන දේශනාවක්. ඉතින් මේ නැත්තම් ඒ ආකාරයට සතිපට්ඨාන භාවනාවට යොමු වෙලා බෝධිපාක්ෂික ධර්ම ටික ටික පුරාගෙන මේ ජීවිතේ පින් මදිනම් පිරූ පාරමී අනුව මේ මාර්ගයේ දියුණු කරගෙන ගිහිල්ලා වහවහා නිවනින් මේ ආත්මේ හෝ ඊතා ඉක්මනින් කෙටි ආත්ම භාව ගණනාවකදී මේ සංසාර දුකින් එතර වෙලා ලෞතුරා නිවනින් සැනසී ගන්නට හැමදෙනාම සිහි අදිෂ්ඨානයේ පිහිටුවා ගන්න හැටියට සිහිපත් කරනවා. මේ ධර්ම දේශනාවත් ඒ සඳහා පාරමී ශීර්ෂයක් බවට පත්වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. විශේෂයෙන්ම අද මේ ධර්ම දේශනාවේ සදහැබර දායකත්වයේ දරාගෙන කටයුතු කරන්නේ කඩුවෙල කොරතොට අංක 172 A4 නිවසේ පදිංචි කේ.පී. නන්දරත්න මහතා, මංගලිකා වික්‍රමාරච්චි මහත්මිය, ලලනි පෙරේරා මහත්මිය ඇතුළු පවුලේ දූදරු පිරිස විසින් අරමුණ වශයෙන් පවත්ව ගන්නවා උතුම් වූ චතුරාර්ය සත්‍ය අවබෝධ වීම පිණිස 2027/22 වන දින මිය යන්ට යෙදුන ජේ.පී. කරුණාවති ආදරණීය මෑණියන්ට පින් අනුමෝදන් කිරීමත් ඊට අමතරව දයාරත්න වික්‍රමාරච්චි පියාණන්ටත් සමන්ත වික්‍රමාරච්චි සොහොයුරාටත් එවැගේම සුනන්දා විජේසූරිය සොහොයුරියට ගාමිණී පෙරේරා සොහොයුරා ඇතුළු පින් බලාපොරොත්තු වන සියලුම ඥාතීන්ට ඉක්මන් භවයකදී උතුම් වූ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන අමා මහ නිවනින් සැනසෙන්නට මේ පුණ්‍ය ශක්තිය හේතු වේවා කියන ප්‍රාර්ථනාවත් දේශකයන් වහන්සේට නිදුක් නිරෝගී භාවය ලැබේවා ප්‍රාර්ථනා කරන බෝධියකින් අමා මහ නිවන සාක්ෂාත් කර ගැනීමට මේ පින් පාරමිතාවක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සෙත් පැතීම සඳහා බලාපොරොත්තු වෙනවා ලලනි පෙරේරා සොහොයුරිය, එවැගේම කේ.පී. නන්දරත්න ස්වාමි පුරුෂයා, යහන් චතුසංඛ දුලාජ් නිකේශල යසස් ලක්ෂාන් පුතුන් තිදෙනාට සහ නෙතුලි දර්ශිකා ලලන්ති රන්දිමා දියණියන් ඇතුළු පවුලේ සැමට උතුම් වූ චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීම සඳහා මේ පුණ්‍ය ශක්තිය හේතු වේවා නිදුක් නිරෝගී භාවයේ සැලසේවා කියලා ප්‍රාර්ථනා කරනවා. බෞද්ධ නාලිකාවේ නිර්මාතෘ අපවත් වී වදාළ පූජ්‍යපාද දරණාගම කුසල ධම්ම නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේට ප්‍රාර්ථන බෝධියකින් අමා මහ නිවනින් සැනසෙන්නට මේ පින් හේතු වේවා කියන ප්‍රාර්ථනාවත් ඒ වගේම බෞද්ධ මාධ්‍ය ජාලේ වර්තමාන සභාපති තම්පත් පූජ්‍යපාද බොරලන්දේ වජිරඥාන පින්වත් ස්වාමීන්ද්‍රයන් වහන්සේට නිදුක් නිරෝගී භාවය ප්‍රාර්ථනා කිරීම, බෞද්ධ
මාධ්‍යජාලය කාර්ය මණ්ඩලය හැම දෙනාටත් ලක්වාසී ලෝවාසී හැම දෙනාටත් සෙත් ප්‍රාර්ථනා කිරීම සහ ධර්මශ්‍රවණය කළ හැම දෙනාටත් උචුන් චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් නිවනෙන් සැනසෙන්නට මේ පින් හේතු වේවා කියන ප්‍රාර්ථනෙන් යුක්තව විශේෂයෙන් නන්දරත්න මහත්මයා, මංගලිකා වික්‍රමාරච්චි මහත්මිය, ලලනි පෙරේරා මහත්මිය ඇතුළු මේ සදහැබර පිරිස මේ සජීවි ධර්ම දේශනාවේ දායකත්වය දරන්නට යෙදුණා. නන් සඳහන් කළ මියගිය හැම දෙනාටත් මේ පින්වත් වේවා. ඒ වගේම දායකත්වයේ දරූ පින්වත් ඔබ හැම දෙනාටත් දෙවියන් සහිත සකල ලෝකයාටත් ධර්ම දේශනා කොට වදාළ මටත් ධර්ම ශ්‍රවණය කළ ඔබ හැම දෙනාටත් අපි සියලුම දෙනාට බුද්ධ ආදී උත්තමයන් වහන්සේලා වදාළ ලෞතර නිවනින් සැනසෙන්නට මේ පුණ්‍ය ශක්තිය හේතු වේවා. විශේෂයෙන් දුක අවබෝධ කොට මේ කිව් ආකාරයට සමුදය හටගන්න ආකාරය වටහාගෙන ඒ 60 ආකාරයකට හටගන්න සමුදය 60 ආකාරයට නිරෝධය තුලින් ප්‍රහාණය කරගෙන මාර්ගයේ වඩාගෙන මගඵල නිවනින් සැනසෙන්නට මේ පුණ්‍ය ශක්තිය පාරමිතාවක් වේවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ශාසනං චිරන් රක්ඛන්තු දේශනං චිරන් රක්ඛන්තු මම් පරන්ති. ධර්ම ශ්‍රවණානි සංසයෙන් යහපතක්ම වේවා.